අපි දවස පිළිසඳර ආරම්භ කරමු. අද කතා බහ කරන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මధుර විතාන මහතා සමග ආයුබෝවන් සුබෝදෑසනක්. ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු මේ සාකච්ඡාවට එනකොට අපිට දිනපතාම වගේ මේ දිනවල අහන්න වෙන්නේ ආණ්ඩුවට එල්ලවන චෝදනා ප්‍රශ්න ආදී පිළිබඳව. එන්න මේ ලොකු ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. මේ අපිට එක පැත්තකින් කනබොන දේවල් ගැන හිතන්න ඕනේ, අනිත් පැත්තෙන් අධ්‍යාපනය. විශේෂයෙන්ම කනබොන දේවල් වලටත් වඩා බොහෝ දෙනා කියන්නේ අධ්‍යාපනය පිළිබඳව අපි හරි තැනකට නාවුතින් ඒක අනාගතයට බොහොම අහිතකර විදිහට බලපාන්න පුළුවන්. දැනටත් මාස 3ක් විතර මේ දරුවන්ගේ අධ්‍යාපනය සම්පූර්ණයි. කොරෝනා එක මේ ප්‍රශ්නේ ලොකුවට බලපානවා. අනිත් පැත්තේ මේ ගුරු ගැටලු, ගුරු විදුහල්පති ගැටලුවට බලපාලා තිනවා. ඊයේ අගමැතිතුමා එක්ක තිබ්බ නිසා ඔබතුමා හිටියද මේ සාකච්ඡාවට අදාළ වුණාද? නෑ, මම සභාවේ. කමක් නෑ. නමුත් මේ සාකච්ඡාවේදී යම් විසඳුමකට රජය එනවා. ආණ්ඩුව පැත්තෙන් යෝජනාවක් එනවා 22 අය වැයෙන් කොටසක් දෙන්න, 23 අය වැයෙන් තව කොටසක් දෙන්න. ඇතැම් සංගම් එකකයි, ඇතැම් සංගම් එකකට. හැබැයි එකක නොවන සංගම් කියලා කියන්නේ මේ සටනේ පෙරමුණගෙන ඉන්න කණ්ඩායම් සහ ඒවායේ නායකයින්. එතකොට දැන් අද ඔවුන්ගේ ස්ථාවරය දැනුම් දෙනවා කියලා කියනවා. තව දුරටත් ඔබ හිතන ආකාරයට මේ ගැටලුව දීර්ඝ වේවිද? ඔවුන්ගේ ස්ථාවරය කුමක් විය යුතුයි කියලාද ඔබ හිතන්නේ මේ තියෙන තත්ත්වයක් එක්ක? මගේ කෙටු පිළිතුර ප්‍රගේ ඇත්තට මේ ගෝලීය වසංගතය තුළ මේ ලෝකයේ මුහුණ පාලා තියෙන තත්ත්වෙත් එක්ක අපි රජයේ දෙන විසඳුමකට එකඟ වෙන්න ඕන. මොකද හේතුව රජයේ ඉතාමත්ම පැහැදිලිව පිළි අරන් තියෙනවා ගුරුවරුන්ගේ වැටුප් විෂමතාව විතරක් නෙමෙයි, සමස්ත රාජ්‍ය සේවයේ යම් සේවාවන් වල යම් ගැටලු තියෙනවා. ඒක වසර ගානක් තිස්සේ ඇවිල්ලා අවුරුදු ඒ ගුරු වැටුප් විෂමතාවය අවුරුදු 24ක් තිස්සේ වගේ එන ගැටලුවක්. ඉතින් මේකෙදි කෙටි කාලේ ඉනවා අපි මේ රටේ ආර්ථික තත්ත්වය යහපත් වෙනකන් යම්කිසි මට්ටමකට මේ වසංගතය කළමනාකරණය කරගෙන අපේ ගැටලුවට මොකද රජයට ආදායමක් අවශ්‍ය වෙනවා මොන ගැටලුව විසඳන්නත්. මොකද මූලිකව රජයේ පරමාර්ථය ජනතාවගේ ජීවිත බේරා ගැනීම. ඉතින් ඒක නිසා මම හිතන්නේ ගුරුවරු විදිහට, මොකද අපි අහන්නේ ගුරුවරු කියන දේනේ. ඉතින් දැන් අපි කියන දේ ගුරුවරු අහනවට වඩා ගුරුවරුන්ගේ පැත්තෙන්ම සාධාරණ විදිහට මේ ගැන හිතුවනම් තමයි වටින්නේ. මොකද මේ වෙලාවේ අපිට වැඩි වෙන වැටුප ගැන හිතලා සමස්ත දරුවන්ගේ ජීවිත මේ වෙන විට බරපතල ලෙස විනාශ වෙලා තියෙන්නේ. ඔබ දිනපතා අපි පුවත්පත්වල ඔබලාගේ මේ මාධ්‍ය වලින් අපි දකිනවා මොනතරම් විනාශ වෙලාද. ඉතින් තාත්තා දරුවට කොසුමිටෙන් ගහලා තාත්තා හදවතෙන් නෙමෙයි ගහන්නේ, දරුවව හදාගන්න. ඉතින් එහෙම තැනකට අද ඇවිල්ලා ඉතින් මං හිතන්නේ මේ වෙලාවේදී අපේ පරම යුතුයකම වෙන්න ඕන මුදල් හෝ ආර්ථික හෝ ලෞකික වාසි වලට වැඩිය මේ ආධ්‍යාත්මිකව මේ සමාජය බේරගන්නේ කොහොමද කියන ඉතින් ගුරුවරයාගේ අපි බලාපොරොත්තු වෙන්නේ. ඒක ඉතින් අපි බලමු ඉදිරියේදී ගුරුවරු සමස්තයක් ගුරුවරු නෙමෙයි මෙතන ඉන්නේ, බොහොම අතලොස්සක් පිරිසක් දේශපාලන වාසී මත මේ වෙලාවේ මේ ගෝලීය වසංගතය තුළ මේ ලෝකයේ තියෙන මේ තත්ත්වය තුළ තමන්ගේ බාල පහත් දේශපාලනය කරන යම්කිසි කණ්ඩායමකින් ඔවුන් ගුරුවරුගේ විදිහට මම නම් දකින්නේ නැහැ. ඒ කියන්නේ ඔබ මේ අදහස් කරන්නේ මේ වෘත්තීය සමිති නායකයෝද? වෘත්තීය සමිති නායකයින් ඔය පෙරමුණේ ඉන්නවා කියලා කීප දෙනා මේ රටේ අධ්‍යාපනය කරපු සේවාව මොකක්ද කියන්නකෝ අපිට. තමන්ගේ වැටුප ලබා ගැනීම අරමුණු කරගත් කාරණාවලට අමතරව මේ රටේ සමාජයට, ආර්ථිකයට, ජන ජීවිතයට දරුවන්ට කරපු එක වැඩක් මට කියන්නකෝ මොකක් හරි ඔය කණ්ඩායමේ. හරි. දැන් ඔබ බොහොම හිස්මුතුලින් පිළිගන්නා කාරණාවනේ, අප කවුරුත් පිළිගන්නා කාරණාවනේ ගුරුවරු පිළිබඳව තියෙන ගෞරවය, ඊළඟට මේ ඉල්ලීම් සාධාරණයි කියන එක. ඒවා අපි පිළිගන්නවා කියලා තියෙනවා. ඒක ගැටලුවක් නෑනේ, කිසිම ගැටලුවක් නෑ. නමුත් මේවා පාසල් මට්ටම, ගෙවල් දොරවල් වල පාසල් මට්ටමින් ගුරුවරු තැන මේ පිළිබඳව තමන්ගේ දුක ප්‍රකාශ කරමින් හිටියට, තමන්ගේ ඉල්ලීම බලාපොරොත්තුව තිබුණට ඒට හඬක් එකතු වුණේ මේ තුල නෙමෙයිද? ඒ නිසා නෙමෙයිද ඇස්සරුනේ? ඒ නිසා නෙමෙයිද අවධානය යොමුනේ? එතකොට ඔවුන්ගේ මැදිහත් වීම ඒකත් එක පැත්තකින් ගුරුවරු තෘප්තියෙන් තැබීමත් අධ්‍යාපනයට වැදගත්. මෙහෙමයි. දැන් ඇත්තටම ගුරුවරුන්ගේ හඬ විවිධ, මොකද අපේ රජයේ පටන් ගන්නකොටම 2020 ජූනි මාසේ තමයි අපි මේ
පිළිබඳ අවධානය යොමු කරේ ඔබට මම මගේ අතේ දැන් තොරතුරු නැහැ. නමුත් ජූනි මාසේ තමයි මේ වැටුප් විෂමතාවය පිළිබඳ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට අපේ පාලක පක්ෂයේ සම්බන්ධ ගුරු සංගම් ඉතින් ඉල්ලීමක් කරා මේ වැටුප් විෂමතාවය පිළිබඳ අවුරුදු 20 ගානක තිස්සේ ඉඳන් මේ ගැටලුවට විසඳුමක් දෙන්න. ඒ අනුව සාකච්ඡා කළ විශේෂම දළ සලහපති ඇමතුමා මේ සම්බන්ධයෙන් ඍජුව මැදිහත් වෙලා මේ ගැන දීර්ඝ සාකච්ඡා දීර්ඝ කතිකාවතක් ආවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපි යම් යම් යෝජනා සකස් කරලා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරනකොට තමයි ගෝලීය වසංගතය ඇවිල්ලා අවසානයේ වැටුප් වැඩි කරන්න තියෙන මේ රටේ ජනතාවට සහන දෙන්න තියෙන රටේ ආර්ථිකය ගොඩනගන්න රටේ භෞතික තත්ත්වයේ පාරවල් විශේෂයෙන්ම ගොඩනැගිලි අතර පාසල් හදන්න තියෙන රුපියල් බිලියන 500ක් අපිට අනපේක්ෂිතව වියදම් කරන්න සිද්ධ වුණා මේ එන්නත් ගැනීම සහ මේ සෞඛ්‍ය කාරණාවලට. ඉතින් ඒක අපි සියලු දෙනා අනපේක්ෂිතව අපි හිතුවේ නෑ පසුගිය 2020 වසරේදී මේක 2021ට කියලා. අපි හිතුවේ නෑ 2021 2022ට කියලා මේ වසංගතය. ඉතින් ඒක නිසා මෙතනදී අපේ පාලනයෙන් තොරව වෙච්ච මේ අති භයානක වසංගතයේ හේතු කොටගෙන වෙච්ච ඒ පීඩනයත් එක්ක අපිට මේ වෙලාවේ අපේ රට නෙමෙයි අද ලෝකේ බොහෝ රටවල් අසරණ වෙලා බලන්න මාධ්‍ය වලින් සමහර රටවල් කන්න නැහැ කියලා. මොකද අපිට හිතන්න බැරි පුදුම ලෙබනනේ ඊයේ එක වේලාවයි කන්නේ කියලා මම දැක්ක මාධ්‍ය වල දාලා තියෙන ජනතාව. ඒ තරම් දරුණු විදිහට කඩා වැටිලා තියෙන්නේ. අද දියුණු රටවල පොලිං පෙළපාලි ඒ වගේම කන්න නැහැ කියලා යනවා මිනිස්සු බොහෝ දියුණු රටවල. ඒ ඔබ කියන කාරණාපත් මේ අවධානය යොමු කරනවනේ මේකට. ඒ සමහර රටවල ලෙබනේම පවා සමහර මාධ්‍ය වාර්තා තුල අපිට කියවන්න ලැබුණා. නිසි කළමනාකරණයක් නොමැතිකමත් මේකට හේතු වෙලා තියෙනවා. මේ හිගිය පමණක්ම නෙමෙයි. ඒ නිසාම මම මෙන්න මෙහෙම දෙයක් අහන්න කැමතියි. කොරෝනා පාලනයෙන් තොර දෙයක්. ඒක අපි අනපේක්ෂිත තත්ත්වයක්. ඒක අනිවාර්යයෙන්ම පිළිගන්න ඕනේ කන්නේ. නමුත් දැන් අපි ගන්නකො මේ වැඩි වුණු බඩු මිල හමුවේ අපි ගමු සහල් වලට වෙච්චදී මේකට මේ ඩොලර් එකවත් මේකට මේ රුපියලේ අප්‍රමාණය වීමවත් නෙමෙයිනේ මෙතන බලපාන කාරණා වෙලා තියෙන්නේ. මේක රට අභ්‍යන්තරේ අපි ඇතුළත තියෙන ප්‍රශ්නයක්. ඉතින් මේවා විසඳ ගන්න රජයට හැකියාවක් ලැබෙන්නේ නැත. ආණ්ඩුව අපොහොසත් වෙනවා නම් එහි බලපෑම අවසාන වශයෙන් ජනතාවට එනවා. ඒකේ අතර ප්‍රගීත් කෙටි පිළිතුර තමයි පසුගිය වසර ගණනාව තුළම මේ සහල් වගේ අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යයක් ආහාර ද්‍රව්‍යයක් සම්බන්ධයෙන් රාජ්‍ය පාලනයේ රාජ්‍ය මැදිහත් වීම රජයේ තියෙන ඒ පාලනය සම්පූර්ණයෙන් ගිලිහිලා යෑම. මොකද කුෂ්කර්ම අමාත්‍යාංශයට තිතිච්ච ඒ වී ගබඩා ටික විනාශ කරලා ඒවා සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශයට 100% දීම තුල තමයි මේ ගැටලුවට මුහුණ පාලා තියෙන්නේ. නමුත් රජය ආපෙට ගොවියන්ට සහතික මිලක් දෙන රුපියල් 30ට ගෙතිච්ච මිල රුපියල් 50ට කරලා රජයට ඕන වුණා ගොවියව බේර ගන්න. රජයට ඕන පාරිභෝගිකයව බේර ගන්න. රජයට අවශ්‍යයි මේ ව්‍යාපාරිකයව. ඇතර ලංකාවේ දේශීය ව්‍යාපාරිකයින්වත් අපිට එහෙම විනාශ කරන්න බෑනේ. ඒක නිසා මේ තුන්ගොල්ලොම ආරක්ෂා කරන රජය බොහොම සත්භාවයෙන් මේ ගෝලීය වසංගතයේ තේරුම් අරගෙන ඒ අවශ්‍ය විසඳුම් දෙන්න කියලා බොහොම කාරුණික ඉල්ලීමක් කරා. මොකද මේ වසංගතය තුළ උපරිම ලාභයට යනවට වඩා මේ කෙටි කාලීනව මේ රටේ ජනතාවට මෙහෙම සහනයක් දෙන්න කියලා. නමුත් ව්‍යාපාරිකයොත් මේ සහල් ව්‍යාපාරය විතරක් නෙමෙයි දිගින් දිගටම බොහෝ ව්‍යාපාරිකෝ අකාරුණිකව තමන්ගේ ලාභය මුල් කරගෙනම මිනිස්සුන් පීඩාවට පත් කරන්න උත්සාහ කරන මේක අපේ රටේ විතරක් නෙවෙයි අද මේ ප්‍රවෘත්ති දාගෙන මුළු ලෝකෙම මේ ව්‍යාපාරිකයෝ ඒ තත්ත්වයට වැටිලා. ඉතින් අපිට සත්භාවයෙන් අපි ගැසට් ගහලා බොහොම මහත් පරිශ්‍රමයක් දරලා එහෙම කියලත් ඒක නොකිරීම තුළ අපිට සිද්ධ වෙන අවසානයේ සහල් පිට රටින් ගේන්න. ඔබ කියන්නේ මේ ව්‍යාපාරික එක පැත්තකින් ආණ්ඩුවත් එක්ක එකග වෙලා ඇවිල්ලා අනිත් පැත්තෙන් එළියට ඇවිල්ලා වෙන එකක් කරා කියන එකද නැත්නම් කොකා පෙන්නුවා කියන එකද ඔබ මේ නොකිය කියන්නේ? නෑ මෙහෙමනේ දැන් ඔබ දකින්නේ ඉතා පැහැදිලිව ව්‍යාපාරිකයොත් එක්ක ලොකු දීර්ඝ සාකච්ඡාවක් කරානේ. ඒ සාකච්ඡාවල ප්‍රතිඵල විදිහට ඔවුන් එකකතාවයකට ඇවිල්ලා නැහැ. සාධාරණ එකකතාවයකට ආවනම් මේ මෙච්චර ප්‍රශ්න දුරදි කියන්නේ. ඇත්තට මේක බොහොම කෙටි කාලිනව මේ ප්‍රශ්නෙට විසඳුමක් දුන්නා නම් අපිට මේ ගැටලුව එන්නේ නැහැ. නමුත් රජයට අවශ්‍ය වුණා මේ සියලු දෙනාම බේර ගන්න. මොකද රජයට ගොවියව මොකද ලක්ෂ 10ක් ගොවියන්ව බේර ගන්නත් ඕන. ලක්ෂ 220ක 221ක පාරිභෝගිකයව බේර ගන්නත් ඕන. අතලොස්සක් උනත් දේශීය ව්‍යාපාරිකව බේර ගන්නත් අපේ බලාපොරොත්තුවත් උන. නමුත් මේ දෙගොල්ලෙක් ගොවියා සහ ව්‍යාපාරිකයා එක පැත්තකට වෙලා පාරිභෝගිකයාට ලොකු පීඩනයක් එල්ල කරන මේ වසංගතය තුල
රජයට සිද්ධ වෙනවා රජය බොහොම සාදා මොකද මේක ඇවිල්ලා මේ සරදියල ආණ්ඩුවක් නෙවෙයි එකපාරට ඇවිල්ලා මිනිස්සුන්ට පීඩණයටපත් කරලා පිටරටින් හාල්ගේ නමුත් අපි දිගින් දිගට කියලා ඉතා පැහැදිලිවම කාරුණිකව මේක මේ පැහැදිලි කිරීම කරලා එකඟතාවයකට එන්නේ නැත්නම් අපිට සිද්ධ වෙනවා පාරිභෝගිකයා පැත්තේ හිට ගන්න. ඉතින් ඒ හොඳ තැනකට ඔබ කියන ඔය සරදියල් ආණ්ඩුවක් නොවුනට සරදියල් ක්‍රමයට පොඩ්ඩක් ළඟින් ගියානේ දැන් අර බැටලිම් කරලා නෑ ඒක තමයි මම කිව්වේ. නෑ අපි මෙහෙමනේ හදින්න පොඩ්ඩක් කියනකො මම අහන්නේ ඒක හේතුවක් උනේ නැද්ද? දැන් නැත්තම් සහල් ව්‍යාපාරිකයෝ තාණ්ඩුවත් එක්ක එක ගානට ගත්තනේ ඊට පස්සේ මේ අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරගත්තනේ මේ දාණ්ඩුව ව්‍යාපාරිකයන් එක්ක. මෙහෙමනේ ප්‍රගීත් දැන් අපි බැලුවේ සාධාරණ ගැසට් මාර්ගයෙන් දෙකොල්ලොන්ම දැනුවත් කරලා මේකට විසඳුමකට එන්න. ඒක පිළිගත්තේ නැත්නම් අපිට සිද්ධ වෙනවා මේ தত্ত্বය තුළ මේ ගෝලීය වසංගතය තුළ ජනතාව මේ වෙලා ඉන්න පීඩණයෙන් බේරගන්න රටේ තියෙන නීති රීති අනපනත් අපිට ඒ අත්‍යවශ්‍ය දෙයක් විදිහට සහල් ඒවලේ ගබඩාවලින් ලබා ගන්න. නමුත් එතනදිත් ලොකු විරෝධතාවයක් මොකද ඔබ දැක්කා මේ මහා සංඝරත්නය පවා මේ වහල් මෝල් හිමියන් වෙනුවෙන් පෙනී ඉඳලා ඒ තැන්වල වැඩමව දාලා ඒකට විරුද්ධ වුණා. ඉතින් ඒක නිසා අවසානයේ රජය තීරණය කරා මේක අත්හැරලා අපි කෙලින්ම අඩුවට සහල් මේ ලබා දීම පිළිබඳ ඊළඟ වැඩ පිළිවෙල ඇවිල්ලා විදේශයෙන් ගෙන්නේ මේක ඉතින් අකමැත්තෙන් වුණත් රටේ පාරිභෝගිකයන් ජනතාව වෙනුවෙන් ඒක කරන්න සිද්ධ වුණා අපිට. ඒ අතරේ දැන් මේ අද පත්‍ර වාර්තා තුනක් තියෙනවා. දැන් මේ එක ප්‍රකාශයක අවස්ථාවක කෙනෙක් විතරයි ප්‍රමිත බණ්ඩාර දෙන්නකෝන් മന്ത്രിවරයාත් කියනවා ගොවීන්ට ටික කාලයකට උහු රසායනික පොර දෙන්න ඕනේ. දැන් ටික මැති ඇමතිවරු විශේෂයෙන් පසුපෙළ മന്ത്രി කණ්ඩායම එහෙම ආණ්ඩුව ඇතුලේ ඉඳගෙනම ජනාධිපතිවරයාට ලියනවා. දැන් මේවෙන් පේන්න අරගෙන තියෙනවා මේ ඔබතුමන්ලට ජනතාව අතරට යන විශේෂයෙන් මේ කොළඹ ඉන්න නිසා ඔබට මේ ප්‍රශ්නේ බලපාන්තරම අඩු වෙන්න පුළුවන්. මේ කෘෂි කර්මාන්තයේ යෙදෙන ප්‍රදේශවල ඉන්න മന്ത്രിවරුන්ට එහෙම උන් දැඩි පීඩනයකට ලක් වෙලා ඉන්න බව. ඉතින් මේවා මුලින්ම අවබෝධ කරගන්න තිබුණ නේද? දැන් මේ කොවිඩ් තත්ත්වය ආවට පස්සෙවත් මේ පොහොර පිළිබඳව කාරණාව අඩියක් ආපස්සට ගත්තනම් මෙච්චර දුර මේ ප්‍රශ්නයක් විදිහට මේක දිග්ගැස්සෙන්නේ නැහැ නේද? ඊට පස්සේ අපිට මේකට නැවත අවතීර්ණ වෙන්න තිබුණා කියලා දැන් හිතෙන්නේ නැහැ. ඔව් මෙහෙමයි ප්‍රගීත ඇත්තටම මේ රසායනික පොහොර සහ අධික මහා දැවැන්ත විදිහට මේ ඖෂධ පිළිබඳ මේ කාරණා දෙකම අපේ රටේ දීර්ඝ කාලීනව සාකච්ඡා කරපු කාරණයක්. මොකද මේ රසායනික පොහොර භාවිතය ඔබ දකින්න නැති පසුගිය කාලය පුරාවටම ඉතාමත්ම දැවැන්ත විදිහට වගා කරන හෙක්ටයාර් ප්‍රමාණයට වඩා ටොන් ගාණක් මෙට්‍රික් ටොන් ගාණක් රසායනික පොහොර රසායනික කෘමිනාශක ද්‍රව්‍ය භාවිත කරන රට අපේ රට. ඒ තුළ අපිට විශාල ගැටලුවකට මුහුණ පාන්න සිද්ධ වුණා. මොකද ඒක අපිට මේ කියන්නේ සෞඛ්‍යාංශවල විශේෂඥයෝ කියන එකක්. ඒ වගේම විශේෂයෙන්ම ශ්‍රී ලංකා රේගුවෙන් ගත්ත දත්ත අනුව අපේ රටේ විශාල පොහොර ප්‍රමාණයක් භාවිත කරනවා. හැබැයි වගා ප්‍රමාණය තමයි අඩු. ඉතින් ඒක මේක භයානක තත්ත්වයක් විදිහට හිඳලා රජය බොහොම සත්භාවයෙන් ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්න ගත්ත තීරණයක් විදිහට තමයි මේ මම දකින්නේ සහ ඒක මුළු ලෝකෙම අද මුළු ලෝකෙම මේ අපේ රට වෙනුවෙන් මේ සම්බන්ධයෙන් පෙනීන ඔබ දකින්නේ නැතිනේ යුරෝපයේ විශේෂයෙන්ම ප්‍රකාශයක් නිකුත් කරලා තිනවා මේ ලංකාව ගත්ත තීරණය සම්බන්ධයෙන් උන් එක හිලාම හිට ගන්නවා කියලා ලංකාව පැත්තේ. ඉතින් මෙතනදී වෙලා තියෙන්නේ ගොවියන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි මේක බොහොම අකාරුණික විදිහට සාහසික විදිහට ඒ රසායන පොහොර සමාගම් ටික එකතු වෙලා ඒ වගේම විපක්ෂීය දේශපාලඥයෝ එකතු වෙලා මේක දේශපාලන ප්‍රශ්නයක් බවට පත් කරේ. එහෙම නැතුව මේ දැන් කාබනික පොහොර වලින් වගා කරන්නේ නැද්ද මිනිස්සු? මහා පරිමාණ කාබනික පොහොර වලින් වගා කරන සමහර භෝග සුපිරි වෙළඳසැල් වල තියෙන රාක්කවල දෙගුණයක් තුන්ගුණයක් 10 ගුණයක් මිල වැඩි. ඒතකොට මේකත් පන්ති ભેද. මේ කාබනික පොහොර වලින් වගා කරන වගාව සහ ආහාර භෝගත් පන්ති භෝගය. අද අහිංසක මිනිස්සුන්ට රසායනික පොහොර දාලා වසවිස දාලා කවන ගමන්ම ධනවත් පුද්ගලයෝ කාබනික පොහොර දාපු කෑම තමයි කන්නේ. ඉතින් මේක අපිට ඕන උනේ මුළු රටේම ජනතාවට මේ කාබනික පොහොර යොදපු ආහාර භෝග ලබා දෙන්න. ඉතින් ඒකට සත්භාවයෙන් කරපු වැඩේට මේ දේශපාලන වශයෙන් විශාල දැවැන්ත ව්‍යාපාරයක් විදිහට මොකද ඇත්තටම මේ රසායනික පොහොර කියන්නේ විශාල දැවැන්ත ව්‍යාපාරයක් නෙවෙයි. මොකද මේ දැවැන්ත ව්‍යාපාරයක් එක අපේ වගේ රජයක් ලෝක ප්‍රකට සමාගම් රටවල් එකතු වෙලා කරන මේ ව්‍යාපාරය
ආකාරයට අපි වගේ පුංචි රටක් මේව අභියෝග කළ මේ කරන වැඩේට ලොකු අභියෝගයක් තියෙනවා. ඒ අභියෝගෙට අපි රටක හිතන්නකො මොන විපක්ෂයේ දේශපාලඥයන්ද කිව්වේ මේ කාබනික පොහොර වගාව හොඳයි අපි මේක පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන මේ රටේ මිනිස්සුන් බේර ගන්න කියලා. අපි පම්පෝරි කාලා වැඩක් නැහැ නේ ප්‍රගීත්. එක පැත්තේ මිනිස්සුන්ට රසායනික පොහොර දීලා කන්න දීලා වකුගඩු ලෝකයේ තියෙන ආසියාවේ ලොකුම වකුගඩු රෝහල අපි පොළොන්නරුවේ ආරම්භ කරා කියන එකද මේ අපේ ලොකුකම. හරි. නෑ ඔබ කියන කාරණාව බොහොම පැහැදිලි. ජනතාව පිළිබඳව හිතුවාම, එයාගේ සෞඛ්‍යය පිළිබඳව හිතුවාම වකුගඩු රෝගද, පිළිකා රෝගද, පසට වෙලා තියෙන විපත්තිය නැත්නම් පසත් ලෙඩ වෙලා මේ ඔක්කොම බොහොම පැහැදිලි කාරණා. නමුත් ඒකත් වෙන්නේ එකවර නෙමෙයි. ඒකත් වෙන්නේ ක්‍රමානුකූලව නම් අපි ඒන් අත්මිදීම. එහෙම නැත්නම් අර හුරු වෙලා හිටපු ගොවි ජනතාව නැවතයට මාරු කරේ. දැන් ඔබ හොඳට බලන්නකෝ මම උදාහරණයකට ගත්තොත් කිරිපිටි ප්‍රශ්නේ. පහුගිය ටිකේ පිටි ටික නැතුව දැන් කෙනෙක්ට අහන්න පුළුවන් කිරි ටික නැතුව ජීවත් වෙන්න බැරිද කියලා. ළමයින්ට දැන් සමහර අම්මලා තාත්තලා මේ මාධ්‍යට වොයිස් කට් එක දෙනවා. ඔවුන්ගේ අදහස කියනවා වරුවක් නිවාඩු දාලා ඇවිල්ලා තමයි මේ පිටි පැකට් එකක්. ඒකට අහන්න පුළුවන් මේ ඕක දෙමව්පිය කියන්න ඕනේ කතාවක්ද කියලා. හැබැයි ඒ උනාට මේ ගොවියට පුළුවන්ද ඒ වගේ එකවර මේකෙන් වෙනස් ඒ නිසා උන් හුරු වෙලා මේකට. හිරි වගේම තමයි හුරු වෙලා නිසා උන්ට රසායනික පොහොර වලින් ක්‍රමානුකූලව එන්න ඉඩ තිබ්බනම් හොඳයි කියන එක දැන් මේ කියවෙන්නේ ඒකනේ. නෑ මෙහෙමයි දැන් ප්‍රගීත්. ඇත්තටම ඒ ක්‍රමය තුල අපි ඇත්තටම ඉතා පැහැදිලිව මේක කරන්න පුළුවන් දෙයක්. මොකද ගොවිය සූදානම් වෙලා ඉන්නේ. තවමත් මම පෞද්ගලිකවම දන්නවා. මොකද මේක මහා ලොකු මේ විද්‍යාවක් නෙවෙයි. අද මේ දැවැන්ත විදියට තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. අපිට මානව සම්පත තියෙනවා. අපිට අවශ්‍ය ඒ පහසුකම් ටික තියෙනවා. අමුද්‍රව්‍ය ටික තියෙනවා. නමුත් ගොවිය සූදානම් වෙච්ච ගොවියවත් අධෛර්යයටපත් කරන විදියට කෘෂි සමහර මම මේක කියන්නේ සියලුම රාජ්‍ය නිලධාරීන්ට නෙමෙයි. මම පෞද්ගලික අත්දැකීම් තියෙනවා මට. සමහර කෘෂිකර්ම නිලධාරීන් ගොවියන්ට ගිහිල්ලා කියනවා ඕක කර දැන් මේ කාබනික පොහොර හදන ගොවියට ඕක කරන්න එපා බොරු වැඩ ඕවා වැඩක් නැති වැඩ. එතකොට මේ රසායනික මේ පොහොර මාෆියාවේ ඒ කොච්චර ප්‍රබලද කියනවා නම් බොහෝ මේකට සම්බන්ධ රාජ්‍ය සේවකයෝ ඔවුන්ගේ පේරෝල් එකේ ඉන්නවා. එහෙනම් වැටු චෙක් රෝලේ ඉන්නවා. ඒ එහෙමනම් උන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඒක වැරදි. මෙහෙමයි අපිට මේ ගොඩක් තොරතුරු දෙන මේ දවස්වල අපි ඒ තොරතුරු යම් තොරතුරු මම හොයාගෙන තියෙනවා. මම පෞද්ගලික මොකද ඔබ දකින්න නැති මම ජාතික ඖෂධ නියාමන අධිකාරිය විරුද්ධව මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගියා. යම් කිසි පුද්ගලයෙකු කීප දෙනෙක් හොයාගෙන තියෙනවා අපි. ඔවුන්ගේ දරුවන්ව විදේශ රටවල උගන්වීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඔය ඉහළ නිලධාරීන් ඒ වගේම කෘෂිකර්ම නිලධාරීන් සහ යම් පර්යේෂණ ආයතන වලින් දැන් ඔබ දන්නවා ලංකාව තමයි හොඳම පර්යේෂණ ආයතන තියෙන රට. ඒ වගේම ලංකාවටම ආවෙනිත වී වර්ග තියෙන රට. හැබැයි මේ සියලුම පර්යේෂණ දත්ත තොරතුරු සඳහන් මේ බොහෝ නිලධාරීන් වැඩ කරන බොහෝ බහුජාතික සමාගම් වල ඔවුන් විශ්‍රාම ගිය දවසට පස්සෙන්දම වාඩි වෙන්නේ ඒ ආයතන වල ගිහිල්ලා. ඉතින් මේක අපි රටක් විදිහට දැන් තමයි මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නිසා අපිට මේවට කතා කරන්න මේවට මූණ දෙන්න මේවට අභියෝග කරන්න වාතාවරණයක් හම්බ වුණා. මේ අපේ ආණ්ඩුවේ. නැත්තම් මේවට කතා කරන්නවත් පුළුවන්කමක් තිබුණේ නැහැ පහුගිය කාලේ. ඒ තරම් දැවැන්ත විදිහට මේ මාෆියාව තියෙනවා. හොඳයි. මේ අපිට විවිධ කාරණාවලට යන්න ඕන නිසා සාබිරාමයකට යන්න ඕන නිසා අපි ඒ කාරණාව එතකින් නවතිමු. නමුත් ඒ අතර මෙන්න මේ පුවතත් අපි එකතු කරන්න කැමති. මහකන්නේ කාබනික පොහොර බෙදා හැරීමන් පාරිනාදාරබේ කෘෂිකර්ම මැති මහින්දානන්ද අලුත්කමගේ මහතා කියන ඔබේ ගැටලුව විසඳනවා. කාබනික පොහොර අවශ්‍ය පරිදි ජනතාවට ගොවි ජනතාවට ලබා දෙන්න කටයුතු කරනවා. ඒ ප්‍රමාණිකුලව සිදු කරනවා කියලා කියනවා. මధుරිතාන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් එක්ක යලි සාකච්ඡා කරමු මේ විරාමයෙන් පස්සේ. යලිත් අපි කතා බහ ආරම්භමු කොළඹ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නිතික්ෂ මధుරවිතාන මහතා සමග දැන් අර අවසාන පිළිතුරත් එක්ක ජනාධිපතිවරයා පිළිබඳවත් අපි සඳහන් කළ නිසා මම විශේෂයෙන් මේ කාරණාව අහන්නේ. දැන් පසුගියදා ජනාධිපතිවරයා කැබිනට් එක හමු වෙකුවයි කියනවා අග්‍රාමාත්‍යවරයාගේ සහයෝගය දේශපාලන අධ්‍යක්ෂ මෙතුමාට අඩුයි. ඒ නිසා ලබා දෙන්න. කැබිනට් එකේ ඉන්න මැති ඇමතිවරුන්ගේ සහයෝගය මීට වඩා ලබා දෙන්න. අපි මේ වෙච්ච අඩුපාඩු හදාගෙන ඉදිරියට යමු කියලා කියනවා. ඒකට මේක පිරිසක් ගන්නවා.
ඒක තමයි ජනාධිපතිවරයාගේ නිහතමානී භාවය, අවංක භාවය. ඊළඟට තව පිරිසක් කියන ඔක තමයි නොහැකියාව. ඔක තමයි අපි කිව්වේ ෆේල් කිව්වේ අපි ඔක තමයි කියලා ඒක පිරිසක් ගන්නවා. එහතරේ ජනතාව කල්පනා කරනවා මේ වෙලාවේ. එදා ඡන්දෙ දෙනකොට ජනතාවත් හෙව්වා මේ දේශපාලනෙන් තෙම්පරාදු නොවෙච්ච චරිතයක් අපිට ඕනේ. නැවුම් චරිතයක් ඕනේ කියලා. හැබැයි එහෙම කියපු ජනතාවම අද හිතන්න පටන් අරගෙන තියෙනවා මේ ජනාධිපතිතුමාට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මේවා තේරෙන්නේ නැද්ද මන්ද මේ මෙහෙම අපිට මෙහෙම වෙලා තියෙන්නේ කියලා. පැහැදිලි කරන්න පුළුවන්ද මොකද්ද මේකේ ඔබට පේන තත්ත්වය කියලා? පැහැදිලිවම ජනාධිපතිතුමා කිව්ව දේ විකෘති කළා තමයි මාධ්‍ය වලින් ගොඩක් වෙලාට ගියේ. ඇත්තටම ජනාධිපතිතුමා අපිටත් කිව්වා මෙන්න මේ කතාව. මොකද්ද? අවුරුදු 25ක් මේ පාර්ලිමේන්තුවේ ඉඳලා දේශපාලන අධ්‍යක්ෂකම් තියෙන අය මේ රටට මීට වඩා දෙයක් කරන්න ඕන. දේශපාලන අධ්‍යක්ෂකම් අවුරුදු 25ක් පාර්ලිමේන්තුවේ හිටියා කියලා දේශපාලන කරා කියලා පම්පෝරි ගහලා වැඩක් නැහැ. ගමේ වැඩේ කරලා නැත්නම් ගමේ පාර හදලා නැත්නම් ජනාධිපතිතුමාගේ මේ දේශපාලන අධ්‍යක්ෂකම් තියෙන අය තව මීට වඩා මේ රටට වැඩක් කරන්න ඕන. මම දේශපාලන අධ්‍යක්ෂකම් නැති වුණත් මේ රට හදලා තමයි ගෙදර යන්නේ කියලා. මේ මට ඔය ජනාධිපතිතුමා කිව්වේ දේශපාලන අධ්‍යක්ෂකම් තියෙන අය මීට වඩා වැඩ කරන්න කියලා. එහෙම නැතුව ජනාධිපතිතුමාට දේශපාලන අධ්‍යක්ෂකම් නෑ ඕගොල්ලෝ කරන්න කියලා නෙමෙයි කිව්වේ. ජනාධිපතිතුමා පෙරේදත් මගෙත් එක්ක යම්කිසි සාකච්ඡාවකදී මම මේ කතා කරා මගේ කාරණාවකට අවුරුදු 25ක් 30ක් පාර්ලිමේන්තුවේ ඉඳලා එදා ජනාධිපතිතුමා හිටියේ මේ අනුරාධපුරේ අවුරුදු 25ක් 30ක් පාර්ලිමේන්තුවේ මේ රටේ බොහෝ දේශපාලඥයෝ තාම තමන් නියෝජනය කරන ප්‍රදේශයට සාධාරණයක් කරලා තියෙනවා. ජනාධිපතිතුමා ඒ ගැන තමයි කලකිරලා ඉන්නේ. මොකද මොන පක්ෂය වුණත් ආණ්ඩු පක්ෂද විපක්ෂද කියලා නෑ. හැම පක්ෂයකම අයට මෙච්චර දේශපාලන අධ්‍යක්ෂකම් තිබිලත් මේ රටට කරපු දේ මොකද්ද කියලා අහන්නේ. ඉතින් ජනාධිපතිතුමා කියන්නේ මට එහෙම දේශපාලනය කළා නෑ. මම ජනාධිපතිතුමා ඇත්තට ජනාධිපතිතුමා දේශපාලන වශයෙන් කරලා තින්නේ පසුගිය අවුරුදු 10 15 ආරක්ෂක විදිහට ඉඳීම සහ ඒ කාරණාවලට නෙමෙයිත් උනේ එතුමා. එතකොට එතුමා මෙච්චර එහෙම දේශපාලන අධ්‍යක්ෂකම් ඇත්තටම එතුමාට නෑනේ. ඒ කියන්නේ එතුමා අපිට දේශපාලන වශයෙන් සම්බන්ධ වෙන විදියකටනේ. හැබැයි එතුමා මේ රටට කරපු දේ වලින් දශමයක් කරලා තියෙන අවුරුදු 25ක් පාර්ලිමේන්තුවේ හිටියා කියලා ඔය සමහර අය. ඉතින් ඒක නිසා එතුමා කැබිනට් එකට පැහැදිලිවම කිව්වා දේශපාලන අධ්‍යක්ෂකම් තියන අය මීට වඩා මේ රටට දෙයක් කරන්න ඕන. Taman නියෝජනය මිනිසුන්ට දෙයක් කරන්න ඕන. ඒක ගැන තදින් එතුමා ඉතා තදින් ඒ ප්‍රකාශ කිරීම තුළ සමහර ඔය කණ්ඩායම් වලට හිත රිදිලා ඇති. මොකද අවුරුදු 30ක් අතර සමහර අවුරුදු 30 හිටපු අය ඉන්නවා 40 හිටපු අය ඉන්නවා. කරපු දේ මොකද්ද? ඉතින් ඒක නිසා ඒකයි අපි කියන්නේ. මොකද අපි අවුරුදු 5ක් ඉඳලා අවුරුදු 25ක රටට වැඩ කරනවා මිසක් අවුරුදු 25 පාර්ලිමේන්තුවේ හරි දේශපාලන ඉඳලා හරි අවුරුදු 5ක වැඩ කළා වැඩක් නැහැ නේ බගේ. ඉතින් ඒකයි තුමා කියන්නේ මේ වාර්තාකරණයේ වෙච්ච විකෘති ඉතා පැහැදිලිව. ඉතින් මම වගකීමෙන් කියන්නේ තුමා නිතරම ඕක කැබිනට් එකේ නෙවෙයි කිසිම කැබිනට් ඇමතිවරයෙක්වත් මේක නිවැරදි කරේ නැති ඉතින් ගොඩක් අය කුහකයි. ඉතින් මේ අර මජර දේශපාලනයේට නේ ඉන්නේ කැබිනට් කියලා නෑ නේද. මම මේ හැබැයි එහෙම නිවැරදි කරන්න තරම් දෙයක් නෑ. මොකද එතුමා කැබිනට් ඇමතිවරුන් ඒ කියන්නේ එහෙම දෙයක් මේ එහෙම ප්‍රකාශයක් නොවීම තුළ මම දැක්ක ගොඩක් ඇමතිවරු කියන එහෙම දෙයක් නෙමෙයි කිව්වේ කියලා. නමුත් මේක විකෘති කළා. අද ඇත්තට මේක මේ ප්‍රධාන මාධ්‍ය වලට වැඩිය යන්නේ මේ සමාජ මාධ්‍ය වල ඔය කතාව යන්නේ. ඒ කියන්නේ සමාජ මාධ්‍ය වලත් සමහර ඔය දැන් එකට ඉන්න දේශපාලන විවිධ පක්ෂ කණ්ඩායම් මිනිතුන් මේ එක එක විදිහට තමන්ගේ මතවාද වලට මේ රජය අපහසුතාවයටපත් කරන එහෙම ප්‍රකාශනිකුත් කරනවා ඇති. හැබැයි මම වගකීමෙන් කියන ජනාධිපතිතුමා කිව්වේ අරක අවුරුදු 25ක් පාර්ලිමේන්තුවේ ඉඳලා දේශපාලනේ ඉඳලා මීට වඩා රටට දැනෙන දෙයක් සමාජයට දැනෙන දෙයක් තමන්ගේ මිනිස්සුන්ට දැනෙන දෙයක් කරන්න ඕන කියලා. නැතුව අනිත් එක ජනාධිපතිතුමා තව එකක් කියලා තියෙනවා මේ මනාප පස්සේ යන්න එපා කියලා සමහර ඇමතිවරුන්ට දොස් පවර්ලා තියෙනවා. ඒ කියන්නේ කැබිනට් එකේදී නෙවෙයි වෙනම ස්ථානවලදී මේ කියන්නේ මනාප පස්සේ දුවන්නේ නැතුව මනාප එකතු කරන්නේ නැතුව දිස්ත්‍රික්ක පුරා කියලා තමන් නියෝජනය කරන මිනිස්සුන්ට වැඩ කරන්න කියලා. ජනාධිපතිවරයා මේ සියල්ලමද මේ ආණ්ඩුව තුලත් තනිවුණු ස්වරූපයක් තියෙනවද? එහෙම ගත්තාම මේ දැන් ඔබ කියන සමහර කාරණායක හැගෙනවා ඒ ජනාධිපතිවරයාගේ දැක්ම තුල ඉදීමනේ එහෙමනම් ජනාධිපතිවරයෙක් ඉන්නවා කියලා කියන්නේ. හැබැයි මේ මැති ඇමතිවරු යන්නේ එතකොට වෙන ගමනක්ද කියලා ප්‍රශ්න එහෙම මම එහෙම මම දැක්කේ විදිහට එහෙම කිසිම වෙලාවක එහෙම දෙයක් නැහැ. මොකද දැන් උදාහරණයක් ඉදිරියට හිතන්නකෝ මහින්දානන්ද ඇමතිතුමා මොනතරම් පෙනී ඉන්නවද මේ කාබනික වගා මේ පොහොර වෙනුවෙන්. ඒ වගේම බන්දුල ගුණවර්ධන ඇමතුමා ගත්තත් ලස්සන්තල්ල ගියවන්න ඇමතුමා ගත්තත් ඒ කියන්නේ දැන් ඔය ඒ වගේ මේ පාරිභෝගිකයන් සම්බන්ධයෙන්
ඒ හැම දෙයකම ජනාධිපතිතුමා වෙනුවෙන් ගන්න තීරණ මොකද සියලුම ඇමතිවරු අපිත් එක්ක අපි පසුපෙළ മന്ത്രിවරු නායක മന്ത്രിවරු ඉදිරි අපිත් එක්ක කියන්නේ ජනාධිපතිතුමා මේ සෑහෙන අවංකවම මේ රටේ මහ ජනතාව වෙනුවෙන් කරන මේ වැඩපිළිවෙල ඒගොල්ලෝ හොඳට අවබෝධ කරගෙන තියෙනවා. ඒ වෙනුවෙන් අපි දිවි හිමියෙන් පෙනී ඉන්නවා කියලා. මොකද මේ ජොන්සන් ඇමතුමා මේ ඊයේ පෙරේද අපිට සාකච්ඡාවදී කිව්වා මේ ජනාධිපතිතුමත් එක්ක කතා කරනකොට අපිට තේරෙන දේ හැඟෙන දේ මොනතරම් මේ රටේ මිනිසුන්ට ආදරයෙන් කරුණාවෙන් ජනාධිපතිතුමා පෙනී සිටිනවාද. ඉතින් ඒක නිසා අපි කොන්දේසි විරහිතව මේ වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා. දැන් ඒක ඔබට දැනෙන තත්ත්වෙ ඉන්න පුළුවන්. හැබැයි ඉතින් රටේ ජනතාව Tamanට තියෙන ආදරේ කරුණාව සියල්ල මැනගන්නේ මේ සිද්ධ වෙන දේවල් එක්ක. ඒක පැය 24ක් ඇතුළත භාණ්ඩ වර්ග 4ක 5ක නොසිතූ විදියට මිල වැඩි වෙනකොට පේන්නේ ආදරයට වඩා අනාදරේ. පේන්නේ මේ හරියට ඡන්ද දීපු අපෙන් පරිගන්නවද මේ කියලා තමයි සමහර දෙනා ප්‍රශ්න කරන්නේ. ඒකයි මෙතන තියෙන කාරණා. ඒ එක්ක දැන් මේ ඔබ කියවනේ මේ පක්ෂ විපක්ෂ മന്ത്രിවරු හැම කෙනා මොකද්ද ඔබ කියන්නේ? නෑ දැන් එතනදී ඇතරම ප්‍රගීත් මේ රාජ්‍ය මොන රජයක්වත් මේ මිනිස්සුන්ට අකාරණිකව මේ දේවල් කරන නමුත් අපේට ගෑස් අපේ බලන්න අපිට මොනවද පහුගිය කාලේ පුරාම අපේ රටේ මිනිස්සුන් වෙනුවෙන් මේ දේශීය නිපදවන්න පුළුවන් දේවල් නොකිරීමේ ප්‍රතිඵල තමයි නැතුව රජය කොයිම වෙලාවකවත් මේ වගේ වසංගතයක් ඇතුළේ ජනතාව පීඩනයටපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි මේ කෙටි කාලයක මේ ප්‍රශ්නේ අනිවාර්යෙන් ස්ථිරවම අපි විසඳනවා. හරි. අපි එමු දැන් මේ රටක ආණ්ඩු කරන කණ්ඩායම ආණ්ඩු පක්ෂයේ වගේම විපක්ෂයේ භූමිකාවත් හරි වැදගත්. දැන් එක අවස්ථාවක මේ අපිට මේ දකින්න ලැබුණා සහල් බෙල වැඩි වුණාම ව්‍යාපාරිකයෝ ඇවිල්ලා මිල තීරණය කරලා ජනතාවට කම එය විපක්ෂය දැකපු ආකාරය සහ ජනතාවට ගෙනියපු ආකාරය පිළිබඳව. ඊළඟට දැන් මේ බඩු මිල වැඩි වුණාම ගෑස් නැග්ගම ඇතැම් මේ ප්‍රාදේශීය සභාවල නගර සභාවල മന്ത്രിවරු කිරිබත් හදලා විපක්ෂයයි මේ ආණ්ඩුව අයටත් පිළිගන්නවල වෙනම විදිහක මේ පිළිබඳව අවධානය දිනා ගැනීම. සමහර නගරවල කාන්තාව එකතු වෙලා කිරිබත් අර ඔබ කිරිබත් කාලා ඔබේ ආධාරකරුවෝ පාක්ෂිකයෝ ජය සමරුවා වගේ දැන් ජය සමරන්න සතුටු අපි දැක්ක ඇතැම් බෝඩ් වල සාමකාමීව ජයග්‍රහණය සමරුම් කළා. මේ වගේ විපක්ෂයේ වැඩපිළිවෙළවල් පිළිබඳව ඔබේ අදහස මොකක්ද? මේ විපක්ෂය 2005 උතුරු නැගෙනහිර අර මානසික මෙහෙයුම කරන වෙලාවෙත් කිරිබත් කාපු කට්ටියනේ. මොකද මේ කට්ටිය කොහොමද මේ රටට ආදරේ තියෙනවා කියන එක අපිට පේන්නේ නැහැ. මොකද ගොඩක් ලාවට ලේ වලින් එමන් නැත්නම් මිනිසුන්ගේ මලකඳන් වලින් තමන්ගේ පහත් දේශපාලනය කරන්න තමයි උත්සාහ කරන්නේ. එහෙම නැතුව මේ ගෝලීය වසංගතය තුල මිනිස්සු මෙච්චර පීඩාවට පත් වෙලා මිනිස්සු මේ වගේ අසරණ වෙලා තියෙන වෙලාවක කිරිබත් කන විපක්ෂයක් තියෙනවද? විපක්ෂය කොයි වෙලාවෙද ප්‍රකිත් ඇවිල්ලා කිව්වේ අපි මේ ජනතාව වෙනුවෙන් මෙන්න මේ දේ කරන මේ අසරණ ජනතාව වෙනුවෙන් අපි මෙන්න මේ ක්‍රියාව ගන්නවා කියලා. ඒක ඉතා පැහැදිලිව පේනවනේ විපක්ෂ ናයකතුමාගේ රෙදි ගලවන්නේ දැන් අර චමින්ද විජේසිරිලා මේ ගෝලීය වසංගතය තුල මේ වගේ පහත් දේශපාලනය කරන්න එපා කියලා දැන් අද පාර්ලිමේන්තුවට උදේ ඇවිල්ලා බලන්නකෝ මේ එතන තියෙන තත්ත්වය. මොකද දැඩි පිළිකුලෙන් එලා දකින්නේ මේ විපක්ෂයේ හැසිරීම. ඉතින් මේ පුංචි ඔය අපේ മന്ത്രിවරු අහිංසක මිනිස්සු ඒ මිනිස්සු දන්නේ නැහැ. නමුත් අර ඉහළ තමන්ගේ මේ නායකයෝ කියනකොට මෙහෙම කිරිබත් කන්න කියලා කනවා ඇති. හැබැයි මේ කිරිබත් කන්නේ මේ જાතියක් විපතරපත් වෙලා තියෙන වෙලාවේ ඒක සතුට සමරන්න තමයි කන්නේ. නැතුව මෙහෙම මේ වෙලාවේ කිරිබත් කනවා නම් කවුරු හරි මිනිහෙක් ඒ මිනිහා ඇත්තට මම නම් ගෙදරකටවත් වද්ද ගන්නෑ. හරි අපි එමු දැන් මේ රටේ මේ සියලු කාරණා ඔබත් කියන ආකාරයට මේ බඩු මිල වැඩිවීම මේ ආපු වසංගත තත්ත්වයන් අපි හිතමුකෝ හැමදාම පවතින්නේ නැහැ. නමුත් ඉස්සරහට රට පවත්වාගෙන යන්න මහා ආණ්ඩුවේ ඉඳලා පල්ලෙහාට ගත්තහම පළාත් සභාව මේ ප්‍රාදේශීය සභාව දක්වා යාන්ත්‍රණය හරියට සැකසෙන්නට ඕනේ. ඉදිරි මැතිවරණ තියෙන්නට ඕනේ. දැන් මේ පිළිබඳව සාකච්ඡා තියෙනවා. දැන් මේ ඉදිරි ඡන්ද පිළිබඳව තියෙන සූදානම ඡන්ද ක්‍රමය පිළිබඳව කතා කරන පළාත් සභා දැන්ටත් අවුරුදු 3ක ඉඳලා ඊළඟට පළාත් පාලන ආයතන කල් ඉක්ුත් වෙමින් තිබෙනවා. මොනවද ගනු ලැබෙමින් තිබෙන තීන්දුවපත් මම හිතන්නේ මේ කමිටුව නියෝජනය කරනවා. මොනවද සිදු වෙමින් තිබෙන්නේ? ඔව් දැන් මේ ප්‍රගීත් දැන් මෙතන අපිට ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ඒ වගේම මිනිස්සුන්ට ගරු කරන රජයක් විදිහට වගකීතු රජයක් විදිහට අපි රජයේ තීරණ ගන්නකොට ඔය විශේෂයෙන්ම ඡන්ද ක්‍රමය සහ මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් විශාල ලියාපති දේශපාලන පක්ෂ ප්‍රමාණයක් තියෙනවා. එතකොට
මේ දවස්වල අපි මේ සියලු දෙනාම පාර්ලිමේන්තුවට කැඳවලා ඔවුන්ගේ අදහස් විමසීමක් කරන ඒ වගේම විවිධ වෘත්තීය සමිති ඒ වගේම රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු විශාල ප්‍රමාණයක් අපේ රටේ තියෙන ඔබ දන්නවා ඇති මම හිතන්නේ ඡන්ද පත්‍රිකාවක් ආවත් සාමාන්‍ය දල වශයෙන් විශාල කණ්ඩායමක් අපි ඡන්ද පත්‍රිකාවලක් තියෙනවා. ඉතින් ඒක නිසා ප්‍රථමයෙන්ම අපි කරේ සියලු දෙනාට අහුම්කම් දීලා ඔවුන්ගේ අදහස් සහ මහජන අදහස් ලබා ගැනීම. ඊට පස්සේ අපි විශේෂඥ අදහස් අරගෙන මොකද අපේ රටට ගැළපෙන හොඳම ඡන්ද ක්‍රමය මොකක්ද කියන ගැන මේ වෙනාවේ හදාරනවා. ඒ වගේම සෑම බොහෝ ඒ කියන්නේ හැම දේශපාලන පක්ෂයකටම නැති වුණත් බොහෝ දේශපාලන පක්ෂ වලට හා දේශපාලන ව්‍යාපාර වලට එකඟ වෙන්න පුළුවන් මට්ටමේ සහ ඔවුන් වෙනුවෙන් ජනතාව නියෝජනය ගන්න පුළුවන් විදිය ක්‍රමයක් තමයි හදන්නේ. ඉතින් එතනදී තවම ස්ථිරසාරවම ක්‍රමය මොකද්ද කියලා නෑ. නමුත් ඡන්දදායකයට එහෙම නැත්නම් මහ ජනතාවට ඍජුව වග කියන දේශපාලන ක්‍රමයක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ යම් යම් විකෘති තත්ත්වයන් තිබුණ පහුගිය කාලේ අර කොට්ටාස ක්‍රමයට ඡන්දය මේ ලබා දීම තුල മന്ത്രി කණ්ඩායම වැඩි වුණා මේ පළාත් පාලන ආයතන පුංචි මේ ආණ්ඩුවල. ඒ වගේම අර ලොකු විකෘතියක් ආව බලය වැඩිපුර ගත්ත අය මේ අඩු ප්‍රමාණය එකෙන් දැන් කොට්ටාස 21න් 18ක් දිනපු කණ්ඩායමට හම්බ වුණේ മന്ത്രി ආසන 18යි. හැබැයි විරුද්ධ පක්ෂයට മന്ത്രി ආසන 20ක් හම්බ වුණා. ඉතින් අන්න ඒ වගේ යම් කිසි විකෘතියකුත් මේ පහුගිය කාලේ ඇතුණේ ඒවා හදාරලා අපි සුදුසු මේ ඡන්ද ක්‍රමය තීරණය කරනවා. හැබැයි මම දන්න විදිහට රජය නිල වශයෙන් නැති වුණත් දැනට සාකච්ඡා කරලා තියෙනවා මේ පළාත් පාලන ආයතන මැතිවරණය 2023 ජනවාරි දක්වා කල් දාන්න. මොකද ඒක ඇමතිවරයාට බලය තියෙනවා වසරක් කල් දාන්න. ඒ අනුව වසරකින් කල් දාන්න. පිළිතුරක් ලබා දෙන කාලය අවසන් කෙටි පිළිතුරක් ලබා දෙන මීට පෙර අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඇවිල්ලා මේ සියල්ල ඇතැම් වෙලාවට යම් වෙනසකට බඳුන් වෙන්නත් පුළුවන්ද කියලා කියන්නේ. අනිවාර්යයෙන්ම අපේ මේ මැතිවරණ ප්‍රකාශයේ ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්මේ තිබුණු ප්‍රධාන කාරණයක් තමයි එක් රටක් එක් නීතියක් කියන එක. ඒ අනුව මේ වෙලාවේ ජනාධිපතිතුමාගේ ඍජු මැදිහත් වීම උපදේශකත්වයේ මත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඒ විශේෂඥ දැනුම තියෙන පිරිස් විසින් රටේ මිනිසුන්ගේ අදහස් අරගෙන සකස් කරගෙන යනවා. හොඳයි අපි බලමු ඉදිරි අනාගතය අනුව කෙසේ තීරණය වේවිද විසඳෙවිද කියලා. සුතිවන්ත වෙනවා කොළඹ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මధుර විතානගේ මහතාට ආයුබෝවන්. අපි හෙට හමු වෙමු යලිත්. හෙට සුබදායි සුබ දවසක් වන ප්‍රාර්ථනා කරනවා ඔබට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.